පැතිකඩ සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග වතු සේවකයන්ට රුපියල් 1000ක වැටුපක් ලබා දෙන බව පහුගිය අයවැයෙන් රජය පොරොන්දු වුණා. අයවැය සඳහන් වුණේ ජනවාරි මාසයේ ඉඳලා රුපියල් 1000ක වැටුපක් ලැබෙන බව. ඒ වැටුප ලැබුණාද? අනිත් අතට වතු හාම්පුතුන් වතු පවත්වාගෙන යන පිරිස කියනවා මේ වැටුප් වර්ධකය ලබා දුන්නොත් අමතරව රුපියල් බිලියන 12ක් වියදම් වේවි මේ වැටුප් ගෙවන්න අවුරුද්දකට. එය කර්මාන්තයට මේ මොහොතේ දරා ගන්නට විදියක් නැtei කියලා. කම්කරු අමාත්‍යවරයා පහුගිය දවසේ කිව්වා මේ වැටුප් සම්බන්ධයෙන් සේවකයොත් වතු සමාගම් හිමිකරුවොත් අතර තියෙන මේ ගැටලුවට සාකච්ඡාවෙන් විසඳුමකට යන්න බෑ. මේක පඩිපාලක සභාවට යොමු කළ යුතුයි කියලා. මේ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි පැතිකඩ වැඩසටහනට ආරාධනා කළා. ලංකා ජාතික වතු කම්කරු සංගමේ මහලේකම් බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ වඩිවේල් සුරේෂ් මැතිතුමාට. ආයුබෝවන් සුරේෂ් මැතිතුමනි. ආයුබෝවන් අශෝක මහත්මයා. අයවැයෙන් අගමැතිතුමා කිව්වා රුපියල් 1000ක් මාසයකට වැටුප් ලබා දෙන බව වතු සේවකයන්. දැන් ලැබිලාද මේ රුපියල් 1000? තාම නැත. අනිවාර්යයෙන්ම ජනවාරි මාස පඩිය පෙබ්‍රවාරි මාස 10 වෙනිදාට ඉස්සෙල්ලා ලැබෙන්න ඕනේ. එතකොට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳලා රුපියල් 1000ක් දාලා තියෙන ගණන් කරලා තියෙනවද කියලා. ඒ අතරතුරේ සාකච්ඡාව යන බවත් ඔබතුමා කියපිටේ සාකච්ඡාවත් යනවා. වතු සේවකයනුත් ලංකාවේ විශාල වතුවල හාම්පුතුනුත් අතර තියෙනවා සාමූහික ගිවිසුමක්. මේ ගිවිසුම ඔස්සේ තමයි වසර දෙකක කාලයකට සේවකයින්ගේ වැටුප් තීරණය කරන්නේ. 2019 ජනවාරි මාසයේ ඇති කරගත්ත ගිවිසුම මේ 2021 ජනවාරි 28 වෙනිදා අවසන් වුණා. සුරේෂ් මන්ත්‍රීතුමනි දැන් දෙපාර්ශ්වය අතර ගිවිසුමක් නැහැ. 28 වෙනිදා ඉවර වුණා. ඔව්. ඔබතුමා හිතන විදිහට සාමූහික ගිවිසුමකට යන්නේකද වඩා ගැළපෙන්නේ වතු සේවකින්ගේ පැත්තෙන් බැලුවොත් පඩිපාලක සභාවලට ගිහිල්ලා සාකච්ඡා කරන එකද? අශෝක මහත්මයා දැනට 1992 ඉඳලා මේ සාමූහික ගිවිසුම එම අවුරුදු දෙකකට මේක සැරයක්ම අසකරන යනවා. පඩි විතරක් නෙවෙයි මේක ගොඩක් තියෙනවා විස්තර. වෙල්ෆෙයාර් ඒ වගේම ආරක්ෂාවේ තියෙන ආරක්ෂාව ඒ වගේ සෞඛ්‍ය යටිතල පාසුකම් වගේ ගොඩක් දේවල් තියෙනවා. කියලා අවුරුදු දෙකකට එක සැරයක් මේ ගිවිසුම අසම් කරන්නේ 1992ට ඉස්සෙල්ලා මේ වතු ඔක්කොම වතු 764ම තිබුණේ රජය යටතේ. JDB SPC කියන. එතකොට රුපියල් 105ක් තමයි පඩි ගෙවේ 1992. ඊට පස්සේ ආණ්ඩුවට මාසික වැටුප රුපියල් 102යි. 105යි. දවසකට 105යි. එතකොට දැන් ඒකට රුපියල් 10යි පාක් එමෙ වැඩි කරනාවේ. කරන්න බැරි කමට තමයි එතකොට රජයේ බාර දුන්නේ මේක කම්පැනි 22කට. කම්පැනි 22ක් බාරගත්තා ප්ලාන්ටේෂන් 22ක්. ඒකෙන් ගිවිසුමක් තිබුණා රජයටත් ඒ කම්පැනි එකටත් ගිවිසුමක් අත්සන් කරනකොට ගෝල්ඩන් ෂෙයා හෝල්ඩර් ඇවිල්ලා මේ ට්‍රෙසරි එක සෙක්‍රටරි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා තමයි මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා තමයි ගෝල්ඩන් ෂෙයා හෝල්ඩර්. එතකොට බදු දුන්නේ ලීසින් එකට දීලා තියෙන්නේ. අයිතිකාරය වල රජය. බහුතර කොටස් ප්‍රමාණයක් රජයට හිමි බද්දක් හැටියට තමයි මේ වතු සමාගම් වලට ලබා දුන්නේ. එතකොට මේ වතුකර ජනතාවගේ වෙල්ෆෙයාර් සහ අනිකුත් කම්කරු අයිතිවාසිකම් සහ පඩිත් එකක් එකකින් පඩි විතරක් නෙවෙයි. ඔක්කොම එකතු කරලා තමයි ජුස් මාසයක් කරලා 2092. එතකොට දැන් අවුරුදු ගාණක් ගිහිල්ලා අපි අන්තිමට අස්සම් කරපු 2019 ජුස්ම 2021 ඉවරනවා. ඒක රුපියල් 850ක් අපි දැනටත් ලබා දෙනවා. රුපියල් 850ක් මේ සාමික ජුස්ම තමයි අරන් දුන්නේ. රජයේම දියත් නෙවෙයි 850ක්. දැන් රජයේ සම්බන්ධයෙන් රුපියල් 250යි. අපි 850ක් සාමික ජුස්මෙන් ජේසලත් අස්සම් කරලා අරන් දීලා තියෙනවා. මේ 250ක් එක්ක රුපියල් 1000ක් දෙනවා කියලා දේශපාලන පොරොන්දු ජනතාවට දුන්නා. හැබැයි ලංකා සේව්‍ය සම්මේලනයේ මේ වතු හිමිකරුවන්ගේ සංගමය කියන්නේ
ඔවුන් 1000ක් නෙමෙයි 1000කට වැඩිනුත් දෙන්න ලෑස්ති. හැබැයි වෘත්තීය සමිතිය ඔබ ඇතුළු කණ්ඩායම කැමති නැහැ කියලා. ඔව් දෙකෙන් තමයි මං එන්නේ. එතකොට අපි ජනවරි 28 වෙනිදා ඔබතුමා කලින් සටන් කරා වගේ 28 වෙනිදා මේ සාමික ගිවිසුම් කාලය ඉවරනකොට අපි සාකච්ඡාව පටන් ගන්නවා. පටන් ගන්නේ කොයිද 850 ඉඳලා. ඉදිරියට කොහොමද දෙන්නේ කියලා. මේ අතරතුරදී දේශපාලන පොරොන්දු වීමක් වුණේ නිකම් මෙතා ඡන්ද නෙවෙයි ජනාධිපති මැතිවරණ. ජනාධිපති මැතිවරණදී වතුකර ජනතාව ඉස්සරහ. වතුකර ජනතාව ඉස්සරහ මේක ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා නෙවෙයි මං කියන්නේ. ගරු වර්තමාන ජනාධිපතිතුමා කිව්වා කොටකලට ඇවිල්ලා වතුකර ජනතාව ඉස්සරහ. මම ජනාධිපති වුණාන් පස්සේ ඔයාලට රුපියල් 1000ක් දවස පඩිය ලබා දෙනවා. මৌলিক පඩිය කිව්වා. මගේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා මම ජනාධිපති වුණාන් පස්සේ 1500ක් ලබා දෙනවා. මම එදා දවසම සමගි ජනබලයේ අපේ නායකතුමා කිව්වා සර් 1500ක් දෙන්න ප්‍රදේ. සුරේෂ් ක්‍රමසා විදි තියෙනවා. ඒ කොස් කටින් අරල් තියෙනවා ක්‍රමේ තියෙනවා ඒ මම ඒක ලබා දෙනවා. කියලා බදුල් රැස්වීමේ නැවත සරත් ඒක කිව්වා. මේ 1500 ලබා. එහෙනම් සිස්ටම් එකක් හොයාගෙන තමයි ඒක කියන්නේ. එතකොට ජනාධිපති මැතිවරණදී වර්තමාන ජනාධිපතිතුමා දින්නා. දිනා පස්සේ එතකොට 2020 ජනවරි ඉඳලා මේක දෙන්න ඕනේ. මිනිස්සු බලාගෙන ඉන්නවා. ජනවරි හම්බුන්නේ නැහැ. පෙබ්‍රවාරි හම්බුන්නේ නැහැ. තොණ්ඩමනතුමා කියනවා දෙන් දෙයි පොංගල් ඉස්සෙල්ලා දෙයි කියලා. ආවේ නැහැ. පාර්ලිමේන්තුවේ ආපුව මං ගරුවා ග්‍රාමාත්මතුමා කිව්වා සිංහල අලුත් අවුරුදු දෙනවා කියලා. සිංහල අලුත් අවුරුදු දුන්නේ නැහැ. එයාම ඇද ඇවිල්ලා ජනතාව බලබලද ඒ රුපියල් දාම ගියා කැන්වසින්ක පාර්ලිමේන්තු මැතිවරණටත්. ජනාධිපති මැතිවරණ ඉවරයි. අපිට පාර්ලිමේන්තුවේ බලය නැහැ. පාර්ලිමේන්තුවේ බලය આવොත් තමයි මේ දාවැඩේ කරන්න පුළුවන් කියලා ඔක්කොම කිව්වා පස්සේ ජනතාව ඒකට ඡන්ද දුන්නා. දීලා එතකොට පාර්ලිමේන්තු මැතිවරණත් ඉවරයි. right. දැන් ගිය අයවැයේදී ඒ කියන්නේ 2021 අයවැය 2020 නොවැම්බර් මාසේ ගරුව ග්‍රාමාත්මතුමා මුදල් අමාත්‍යාංශයට එතුමා ඉතා පැහැදිලිව කිව්වා වතුකර ජනතාවගේ දවස මේ මৌলিক පඩි රුපියල් 1000ක් ලබා දෙනවා 2021 ජනවරි ඉඳලා කියලා. අප්පුදි ගාලා ලොකු පාර්ලිමේන්තුවේ ලොකු කිව්වා. අපිටත් ගොඩක් කිව්වා සුරේෂ් පෙට්‍රෝල් ගෙන්න ඕනේ නැහැ 1000ක් දෙනවා. එහෙම කතාව ඔක්කොම කිව්වා. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. 1000ක් දුන්නත් ඇති. මේක වැදගත් වඩිවැල සුරේෂ් මැතිතුමා කරන මේ හැඟවීම. මොකද එතුමා කිව්වා මේ 1000 දුන්න නැත්නම් පාඩමක් උගන්වනවා කියලා. අනිවාර්යයෙන්. ඒ වැඩේ මං ඒ වැඩේ ඒ එදා රජය ඒතර ඉඳගෙනම කරා. ඒතර සාපයක් වුණා ඒ වතුකර අහිංසක ජනතාව රැවටපු නායකයා ඉඳලා ඒ පැක්ෂ මන්ත්‍රීතුමා ඒ අමාත්‍ය මණ්ඩලෙම ගෙවලා ගියා මිනිස්සු. එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒ සෙක්ෂන් එකෙන් අපි ආණ්ඩුව ඊටතර පැත්ත කියන්න ඕනේ මේ මේම දෙයක් තියෙනවා සෝමත්ය මම කියන එක. මේ වතුකර ජනතාව අපි ඔක්කොම තේරුම් ගන්න ඕනේ කිසි ප්‍රශ්නයක් නැතුව කරදරයක් නැතුව මේ රටට ආදරය කරන ජනතාව. මේ රටට ආදරය කරනවා. සිලෝන් ටී එකට පරම්පරාව පාක් මාංශය. ජාතිවාදය ගේන්නේ නැහැ. ආයුධ ගන්න නැහැ. නැති ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. පෑ 24 වැඩ තමයි. තේ ගොස්සල වැඩ, රබස් ගස්වල වැඩ කරනවා ආණ්ඩුවේ කියන දේවල් ඔක්කොම ඒ විදිහට නීති කරනවා අනම්මනම් ප්‍රශ්න මොකුත් නැහැ. ඒ සුරේෂ් මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාලා එක්ක සාකච්ඡා කරන්නේ වතු වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡා කළා වතු හාම්පුතුන් සාමූහික ලංකා සේවය සම්මේලනයේ සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවේදී ඔවුන් කිව්වේ හරි අපිට 1000කට වැඩියක් දෙන්න පුළුවන්. ඔවුන් කියපු ගාණ කීයද සුරේෂ් මන්ත්‍රීතුමනි? එයාලා කියන්නේ රුපියල් 800ක් තමයි මූලික පඩි. රුපියල් 100ක් දෙනවා කියනවා ඔය මේ තේ මිලට PSS. රුපියල් 100ක් කියනවා ඇටෙන්ඩන්ස්. වැට යන දවසට. ඒ 175ක් වැට යන්න ඕනේ. 75ක් ඇටෙන්ඩන්ස්. තව රුපියල් 100ක් දෙනවා ප්‍රොඩක්ටිව්. නිෂ්පාදන. අන්න 1000ක් දුන්නා. අපි දන්නවා මේක ඊට කලින්ුත් තිබුණා මේ ඇග්‍රීමන්ට් එක. 100ට දෙකක් තමයි ඒ පඩි ගත්තේ. ඒ කියන්නේ 98කටම ඒ මූලික විතර ලැබෙන. ඒ දවස් 100 sorry දවස් 30යි නා දවස් 22ක් වැඩ කරන්න එපා. 20 වැඩ කරන 175ක් නම්. එතකොට සමා වෙන්න ඕන. සුරේෂ් මන්ත්‍රීතුමනි දැන් මම සේවකෙක් පුද්ගලික අංශයේ ආයතනයේ. මම අනිවාර්යෙන් සේවයට එන්න ඕන. මට දවස් 22ක් 24ක් යෙදෙන්න පුළුවන් මාසෙක. ඉතින් මම අනිවාර්යෙන් වැඩට එන්න ඕන. අපි අපේ සේවකයෝ බොහෝ දෙනා වැඩට එනවා. වෙනත් ශාස්ත්‍රවල වැඩ කරන අය මේ මම පුද්ගලිකව නෙමෙයි. ඇයි ඉතින් වතු සේවකයන්ටත් මෙහෙම වැඩට එන්න බැරි කියලා කියන්නේ? එනවා 22 නෙවෙයි දවස් 30ක් වුණත් එනවා. සෑම කම්පැනිස්ම නෙවෙයි. මම කම්පැනි 22කටම දොස් කියන්නේ. සමහර කම්පැනි හරියට ප්ලෑන් කරලා වැඩ කරනවා. බලනවා කම්කරු දැන් හොඳ ශක්තිමත් පෝෂණ කම්කරුවෙක්
දවස් 18ක් 19ක් 20ක් වැටෙනවා නම් 20 දවස් හරියට මේ ඩේලි පේ කියලා වනවා යාව. ඒව නවත්තනවා. නවත්තලා වෙන වැඩක් දෙනවා. ඩේලි පේ කියලා වල. දැන් අයිකොත් නැත්නම් දවසකට රුපියල් 300ක් එඩ පාන්නේ. එලා මේ 22ක් කම්ප්ලීට් ලෝකල් මැනේජ්මන්ට් එකෙන් මේ ට්‍රික්ස් ඔක්කොම යනවා. එතකොට විශේෂම වතුකරේ වැස්සත් එක්ක කුණ්ඩලොත් එක්ක මේ ගර්භිණී අම්මලා රයිට් නැත්නම් මේ පොඩි බබාලා ඉන්න කිරිදෙන අම්මලා මේ කට්ටිය ඔක්කොම ඉන්නවා. එතකොට මාසකට අපිත් අපේ අම්මා මගේ දුවලා ඉන්නවා මටත් තෝරලා ඉන්න අපි දන්නවා මේ ගෑනු කට්ටියට මේ කාලේ කන්ටිනියු වැඩ කරන්න බෑ. මගේ බ්‍රේක් එකක් එනවා මාසෙකින්. ඒ සෞඛ්‍ය සම්බන්ධව. එහෙම එනකොට කොහොම ඒ කම්ප්ලිකේෂන් 185ක්ම කාන්තා තමයි වතුකම් කර ඉන්නේ. එතකොට එතන ප්‍රශ්නයක් එනවා. එයාලට ඒක ලැබෙන්නේ වැඩ කරන්න. එතකොට දැන් මේ දවසකට වුණොත් ඒ කිලෝ ගාන බලලා 2 කිලෝ පාලක් 20ක් ගත්ත half name දාලා එමේ කපලා එනකොට අපි මේ පළපුරුදු තියනවා 102ක වොචර්ලා කන් ගන්නලා යන ඒ වගේ කට්ටියට විතර තමයි ඒ හම් වෙන්නේ. ඒ නිසා තමයි අපි ගිය සාකච්ඡාවේදී පැහැදිලිව කිව්වා අපිට ප්ලස් එපා. මේ ප්ලස් ගන්න එක්කනට තේරෙන්නේ දෙන එක්කනට තේරෙන්නේ ගැට්ටුවක්. දවසකට වැඩට ගියොත් කීයද බේසික් සැලරි එක. ඒ දවසකට වැඩ කරන්න ඕන අනිවාර්යයෙන්. දවසකට දැන් උදේ පාන්දර මාස්ටර් ෂෙඩ් වැටකොල්ට ගියා නම් ඔයාලට කියනවා ඔයාලට කියනවා රයිට් මෙච්චර දලු කරන්න මෙච්චර කාණු කපන්න මෙච්චර ෆැක්ටරි කරන්න කියලා. ඒ වැඩ අංග සම්පූර්ණ කරොත් තමයි ඒ දවසට නම වෙටෙන්නේ. මේක නැත්නම් මොනවද අඩුපාඩු තිබුණොත් එයාට half day වෙටෙන්නේ. සරි අපි මේ සාකච්ඡාව වලට යනවා half day එකට වෙටෙන්නේ. එතකොට එදා දවසේ වැඩ ඉවර කරොත් තමයි එයාට දාක් දෙන්නේ. ඒ වැඩේ කරනකොට කම් කරුවත් දන්න අද මම ෆුල් වැඩ කරාද ෆුල් ඩේ මගේ සැලරි මේක කියලා. නැත්තම් උරා කරනවා සමහර කම් කරු මාංශලා වැඩ කරනවා සමහර දවස් 30 කිලෝ 30ක් කරලා එයාට කිලෝ 10 15ක් තමයි වැටලා මිලෙන්නේ. තරාසි වල ටික එක දානවා කිරණ කොට ගන්නවා එතකොට කිලෝ දෙක කපනවා බෑග්ස් වලට මේ ප්‍රශ්නක සමහර කම්පැනිස් සෑම කම්පැනිස්ම සමහර කම්පැනිස් එහෙම කරපු නිසා මෙයාලට මේ ශේෂ්ත්‍රම එපා කියලා දාලා පිටරට ගියා කොළඹට වැට්ටාවා. ඒ ශේෂ්ත්‍රයෙන් අපි 1992 ලක්ෂ 14යි. දැන් ලක්ෂ 2,40,000 රකම් කරෝ. මේක වැදගත් කාරණයක්. ඔව්. ඒ කියන්නේ විශාල පිරිසක් වතු ශාස්ත්‍රය හැර ගිහින්. අරගියා. ඒත් මොකද ඉස්සරහා මේ මමත් මේ પરම්පරාවෙන් ආපු කෙනෙක් හැටියට මමත් පස්වෙනි නැත ආයෙවෙනි પરම්පරාව. ඉස්සරහා මේ වෙල්ෆෙයාර් එයාලා මේ කැමැත්තෙන් වැඩ කරනවා. වත්තෙන් කම්පැනි සුපර්වයිස් කරන්න ඕනේ. කැමැත්තෙන් කෝවිල් අදලා පූජා දීලා පළි දීලා තේක ඔක්කොම ආරක්ෂා කරගෙන මේ බොක්කෙන් වැඩ කරා. සත්භාවයෙන් කියනවා මම දන්නවා අපේ ආච්චිසිර මේ බොක්කේ වැඩ කරේ. තාම නායි කම්පැනි නැත්තම් වත්තේ අයිතිකාරයලා බලන්න ඕනේ නැහැ. ඉතා කැමැත්තෙන් ඒ ශේෂ්ත්‍රයේ ඒ ඉන්ඩස්ට්‍රි එක ආරක්ෂා කරගෙන බොහොම පරිස්සමෙන් වැඩ කරේ. හරියට වෙලාවට යනවා දෙවියෝ ඇඳලා පූජා දීලා පොංගල් තියලා ඒ විදියට ඒ ශේෂ්ත්‍රය ආරක්ෂා කරගත්තේ. සිලොන්ටි නාම ඒ කරගත්තේ. ඒකට එපා වුණා. මේ මිනිස්සු මේ වගේ මේ දේවල් කරනකොට ඒ කට්ටියට කැමැත්තක් නැති වුණා. ඒ ශේෂ්ත්‍රය ගෙනියන්නේ. ඒක නිසා මේ අපිට මේ අශෝක් මහත්තයා මේ ඉන්ඩස්ට්‍රි එක රැක ගන්න ඕනේ. සමහර හොඳට කරන කම්පැනිස් ඉන්නවා. ඒ කම්පැනිස් රැක ගන්නත් ඕනේ. මේ පොතෙන් විතරක් ලියලා අපි 1000කට වෙඩින් යනවා කියලා බොරුවට මම අස්සම් කරලා මම පව් පුරව ගන්න බෑ. අයිකොත් මම දන්නවා ඒකේ විඳින දුක. ඒක වෙන්නේ නැහැ කියලා දන්නවා. වෙනවනම් මම අස්සම් කරනවා. සුරේෂ් පැතුමනි දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි ඒකාබද්ධ සාමූහික ගිවිසුමෙන් ඉවත් වුණොත් සාමූහික ගිවිසුම දැන් අවසාන වශයෙන් කම්කරු අමාත්‍යවරයා යෝජනා කළා තියෙන්නේ පඩිපාලක සභා ආඥා පනත යටතේ සාකච්ඡා ආරම්භ කරන්නට කියලා. මේක අවුරුදු 30ක වගේ කාලයක් තිබිච්ච ක්‍රමයට වඩා වෙනස්ම ක්‍රමයක් වෙත ගමන් කිරීමක්. මෙතෙක් තිබුණේ සාමූහික ගිවිසුම. ඒක ඉවත් කළා දැන් පඩිපාලක සභාව වෙත යන්න. ඔබ හිතනවාද මේ පඩිපාලක සභාව තුලින් මූලික වැටුප රුපියල් 1000ට යන්න පුළුවන් කියලා? පරිපාලන සභාව කියන්නේ අශෝක් මහත්තයා ලංකාවේ සියලුම කම්කරුට නීති එකයි. කම්කරු නීතිය. සාමූහික ගිවිසුම කියන්නේ ප්ලාන්ටේෂන් සෙක්ටර් වැඩ ඇවිල්ලා සාමාන්‍ය කොළඹ මහනගර සභාවේ වැඩ කරන කම්කරුවෙකුටත් නුවරඑළිය වත්තේ දලු කරන කම්කරුටත් වෙනසක් තියෙනවා. මෑන් පවර් මාන්සි ඒක තියෙනවා. ඒ වෙනස තියෙනවා. එතකොට මේ වේජස් බෝඩ් එක එනකොට කම්කරු කියලා නීතියක් එනකොට පඩිපාලක සභාව ප්‍රැක්ටිකල් ප්‍රශ්න හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි සෞඛ්‍ය ආරක්ෂා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. වැස්සාව කුණ්ඩෙල්ලු ණය පොළඟා දැන් මේ දිවියොත් එනවා. 144 දෙනෙක් මැරලා තියෙනවා ගිය අවුරුද්දේ. ඒ වගේම මීමැස්සෝ. මෙයාලා මේ එතන තියෙන වෙනස වෙනයි. ප්‍රශ්න වෙනයි.
එතකොට මේ වේජස් බෝඩ් එකෙන් රුපියල් 1000ක් දෙන්න. රජේ පොරොන්දු වෙච්ච එකනේ. රුපියල් 1000ක් අනිවාර්යෙන් දෙන්න. රජේ පොරොන්දු වෙච්ච දෙන්න ඕන. කතා දෙකක් නෑ. නමුත් මේ තියෙන සිස්ටම් අනුව වෙනසක් කරන්න තුව. එතන පරිපාලන සභාවෙන් 800ටයි 140ක් කොස්ට් ඔෆ් ලිවිං 1000ක් දෙන්නම් කියලා වරලා අපි වතුආම්පු සමිට ඕන හිටියට පාලන කරගන්න කියලා කිව්වනම් එයාලා දවස් 10ක් විතර වැඩ දෙන්නේ රුපියල් 1000ක් තමයි දෙන්නේ. දවස් 10කට කිලෝ 50ක් කරගන්න ඕන කියලා කිව්වනම් එතකොට රටේ මේ කම්කරු නීතියක් නැති වෙනවා. එතන මේ ඔක්කොම කම්කරු අමාත්‍යාංශම බලන්න වෙනවා. කියලා බලන්න. ප්‍රශ්නයක් වෙනවා. මතයක් ඇති වෙනවා. ප්‍රශ්නයක් ඇති වෙනවා. මම කියන්නේ මම ජාතිවාදීෙක් නෙවෙයි. මම මේ රටට ආදරේ. මේ රටේ නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය ලැබිච්ච කෙනෙක්ට මම නායකත්වය මේ රටට. අපිට පුරුද්දක් තියෙනවා උතුර නැගෙනහිර අවුරුදු 30ක් පිටිපස්සට ගියා අපි. උතුර නගර යුද්ධ වෙන ප්‍රශ්නයක්. එයාලගේ ප්‍රශ්නේ වෙනයි අපේ වතුකම්කරුගේ ප්‍රශ්නේ වෙනයි. වැඩ කරපු ඇටියට දීමනවා දෙන්න කියලාත් පාර හදලා දෙන්න, කෝවිල හදලා දෙන්න, ගෙවල් හදලා දෙන්න කියන ඉල්ලීම විතර තමයි අපිට තියෙන්නේ. ඒ ප්‍රශ්නේ වෙනයි අපේ ප්‍රශ්නේ වෙනයි. නමුත් මම මෙතන කියන්නේ මොනාරි හේතු කොට අවුරුදු 30ක් රට පිටිපස්සට ගියා. දැන් මේක වෙන මොනාරි ක්‍රමයක් ආවනම් වතුකර තරුණයෝ මොනාරි ඔක්කොම කට්ටිය ඔක්කොම ඉන්නවනේ. එක එක මතකේ. ප්‍රශ්නයක් ආවනම් තව දැන් අපි we asking trouble. අපි තව ප්‍රශ්නයක් කියනවා කන්ද උඩනේ. ඒ ප්‍රශ්නයක් වෙන මේ අපිට මේ රට ඕනේ, රටට ආදරේ, මේ ශ්‍රේෂ්ඨය ඕනේ. මේ ශ්‍රේෂ්ඨය දැන් ඔබතුමාට මම කලින් කිව්වා නුවරළිය අපි විරාමයක් ලබා ගත යුතුයි සුරේෂ් මන්ත්‍රීතුමනි. වතු සම්බන්ධයෙන් කතා කරද්දී වතු හාම්පුතුන් කියනවා රුපියල් බිලියන 12ක් අවුරුද්දකට අවශ්‍යයි ශ්‍රේෂ්ඨයට මේක දරා ගන්න බෑ. මේ වැටුප් වර්ධකය ලබා දෙන්නට අවස්ථාවක් නැහැ ඒ නිසා කියලා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු විරාමයෙන් අනතුරුව. ඇතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මැතිතුමා. සුරේෂ් මැතිතුමනි, කොරෝනා අභියෝගයත් එක්ක ආර්ථිකය අමාරු තැනකට ගිහිල්ලා තියෙනවා. දැන් වතු හාම්පුතුන් කියනවා අපි කැමති වුණා රුපියල් බිලියන 12ක් මේ අවුරුද්දේ යොදන්න අමාරුයි පඩි වැඩි කරන්න. එහෙම වුණොත් ලංකාවේ විශේෂයෙන්ම තේවල නිෂ්පාදන මිල ඉහළයි. ඒකත් එක්ක තේ කර්මාන්තයේ බරපතල අභියෝගයකට යයි කියලා. ඔබ මොකද හිතන්නේ? ඇත්තනම වතු කම්කරු කියනකොට මේ රුපියල් 1000ක් තේ විතරක් නෙවෙයි. තේ රබර් පොල් කටුපොල් ඔක්කොම තියෙනවා ආදාය. ඒ වගේම ජනාධිපති මෙතිවරණදී ජනතාවට පොරොන්දුවක් දුන්නා නම් සැලසුමක් ඇති. ඒ වගේම අයවැය පාර්ලිමේන්තුවෙන් කිව්වනම් සැලසුමක් ඇති. ඒ නිසා මේ සැලසුම් ඔක්කොම අදලා නේ ජනතාවට කියන ජනතාවට බොරු කියන්න බෑනේ. ජනතාවට බොරු කියන්න බෑ. ඒ ඔක්කොම ෆේල් කියනවා. මම හිතන වතුකර ජනතාවගේ වැඩ පිළිවෙල ෆේල් නැති වෙයි කියලා විශ්වාස කරනවා. එතකොට මේ පඩි එක අශෝක් මහත්මයා මේක දෙනකොට මම කියන්නේ සැලසුමක් නැතුව මේ වැඩ පිළිවෙල එකක්වත් දැන් අන්සර්ට් වෙලා තියෙනවා. බජට් එකෙන් තියෙන දේවල් ඔක්කොම ඒ විදිහට රජ්‍ය සේවකයට අනික් කට්ටියත් ක්‍රියාත්මක කරනවා නම් කුඩා තේවතු සහ වතුකර ජනතාවට මේ රටේ ජීවත් වෙන ජනතාව හිටියේ එකම නීතියක් එකම ආණ්ඩුවක් රජයක් හිටියේ. අයි මේ ජනතාවගේ ජීවත් වෙන විදිහ විතරයි කම්පැනියට බාර දෙන්නේ. අයිතිකාර ආණ්ඩුව. ඒ නිසා අයි මේක සැලසුමක් තියන්න ඕනේ. ඒක වතු කම්පැනියට මොනවද සානාධාරණ දීලා ඒකට මොනවද ටැක්ස් ෆ්‍රී කරලා ටැක්ස් අඩු කරලා පෝර සානාධාරණ දීලා මොනවද ශක්තිමත් කරලා තමයි එයාලත් එක්ක කතා කරලා මේ දා කියන්න ඕනේ එළිදරව් කරන්න ඕනේ. ඔබ කියන මේ අයවැය යෝජනා ඇතුළෙම මුදල් අමාත්‍ය ගරු අග්‍රාමාත්‍යතුමාම කිව්වා ඉස්සර වැඩි තේ නිෂ්පාදනයක් කරන්නේ මහා පරිමාණ වතු වලින්. දැන් කුඩා පරිමාණ වතු වලින් 75ක් තේ හදනවා. ලොකුවට තිබුණාට මේ වතු වලින් කරන්නේ 25ක නිෂ්පාදනයක් විතරයි කියලා. විශේෂයෙන් 2020 අවුරුද්දේ අපි බැලුවොත් 2020 අවුරුද්දේ ලංකාවේ තේ නිෂ්පාදනය 1997ට පස්සේ අඩුම තේ නිෂ්පාදනය 9.2ක් නිෂ්පාදනය පල්ලෙහාට බෑලා. ඔබ කියන තත්ත්වයට වඩා බරපතල ගැටලුවක් මෙතන තියෙනවා. ගන්න පුළුවන්. ඔබතුමා හොඳ පොයින්ට් එකක් කිව්වේ. 175ක් ඉඩම් තියෙන කම්පැනි කට්ටියගේ නිෂ්පාදනය 125ක් 125ක් ඉඩම් තියෙන මේ කුඩා තේවතුගේ නිෂ්පාදනය 75ක්. එහෙමනම් වාමේ වතු ටික ඔක්කොම අගමැතිතුමා කිව්වා ඒකෙම කිව්වා අයින් කිව්වා අරියා ක්‍රියා කරන නැති කම්පැනිගේ වතු ඔක්කොම අරගෙන වෙන ක්‍රියාම මම කියවා මේ වතුකර ජනතාවට වත්තේ වැඩ කරන කම්කරට කුඩා තේවතුීම ගරු කරන්න. අක්කර 3ක් 4ක් 5ක් බෙදලා දෙන්න. එතකොට ශ්‍රී ලංකන් ටී සිලොන් ටී එකත් රැකගයි ජනතාවත් වැඩ කරයි තමන්ගේ කොටසේ.
ප්‍රශ්නයක් නෑ. සුරේෂ් මන්ත්‍රීතුමනි ඔබ බරපතල යෝජනාවක් මේ කරන්නේ. දැන් මේ ලොකු වතු අපි දන්නවා මේ සේවක පිරිස ඔබ කලින් කිව්වා වගේ වත්තට ආදරෙන් වැඩ කරා. හැබැයි ඒගොල්ලන්ට වතු අයිතිකාරයෝ හැටියට ඒගොල්ලන්ට අක්කර 3ක් දුන්නා කියලා අපි උදාහරණයකට හිතමුකෝ. ඒ අක්කර 3 කළමනාකරණය කරන්න පොහොර දාන්න මේකේ දලු ෆැක්ටරියට ගෙන්න මේ ඔක්කොම වැඩ කරගන්න එකවර පුළුවන් වෙයිද? එහෙම වුණොත් මේ තියෙන වතු වල තියෙන නිෂ්පාදනය තවත් පල්ලෙහාට යයි. නෑ වෙන්නේ නෑ. බෝඩ් ලිෆ්ට් දැන් අපි කුඩා තෙවුතු ඉමියන් දැන් හොඳට නිෂ්පාදනය කරනවනේ. පැහැදිලිව. ඒතර මේ මිනිස්සු මේක හොඳට පුරුදු වෙච්ච එකට බලපුරු තියෙන කට්ටිය. එම නිසා මෙතන අර්ථය කියන්නේ මේ ඉඩන්ටික ලියලා දෙන්න කියන එක නෙවෙයි. මෙයාලට අක්කර 2ක් 3ක් 4ක් ඒ ඒරියා අනුව දුන්නොත් ඒ ශේෂ්ඨය ආරක්ෂා කරගයි. ඒතර බෝඩ් ලිෆ්ට් කියලා තියෙන ෆැක්ටරි එක. ඒතර මේ ෆැක්ටරි එක රන් කරන්න පුළුවන් ආණ්ඩුව. ආණ්ඩුව ෆැක්ටරි එක රන් කරන්න පුළුවන්. එයාලට බෙදලා දුන්නොත් මේ ගෞරව ප්‍රශ්න දෙතුවා. දැන් වතු කරේ තරුණයෝ ඔක්කොම ඉගෙනගෙන වතු වැඩ වලට යන්න. ඒත් මේ වගේ කොටසක් බෙදලා දුන්නා නම් එයා ටීචින් කරොත් හරි රජයේ සේවකයොත් හරි අවශ්‍ය වෙලා තේවත් වැඩ කරයි. වැඩ කළා ඒක ආරක්ෂා කරගයි. ආරක්ෂා කරගයි. එතකොට මේ ශේෂ්ඨ ආරක්ෂා කරන්න පුළුවන්. මේ තේ තමයි පුළුවන් බදුන්න නුවරලිය ගත්තා නම් බදුල් නුවරලිය ගත්තා නම් නුවරලිය තේ නිෂ්පාදනය කරන්න පුළුවන්. තේ ගස් කීට වන්න නැත්නම් එළවලු ඊට වන්න පුළුවන්. මේ දෙක කරන්නේ වෙනම කුත් කරන්න බෑ. කොස් ගාක්වත් වෙන්නේ පොල් ගාක්වත් වෙන්නේ. නුවරලිය කාලගුණන. එතකොට අනිවාර්යෙන් කැමැත්තව නොමැත්තෙන් අපි මේ සෙටල්මන්ට් එකට එන්න වෙනවා කරන්න. රුපියල් 1000ක් කියන්නේ මොනවද මේ දවස් ජීවත් වෙන්න පුළුවන්ද? රුපියල් 1000ක් කියන්නේ මොකද? ජීවත් වෙන තමන් වැඩ කරන මානසිකත්වනේ ඉල්ලන්නේ. ඒතර ඒ ක්‍රමයක් හදන්න ඕනේ. ඒක කම්පැනි කට්ට බාධලා හරියන්නේ නැහැ. රජයනේ කිව්වේ. රජය කිව්වේ. තාම අපි කම්පැනි කට්ටිය දෙන්නම් කියලා කිව්වනේ කම්පැනි දෙක සාකච්ඡාව 28 වෙනිදා පස්සේ තමයි අපි බාගේනින් කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක කතා කරන්නේ. දැන් රජයේ දීපු පොරොන්දුව 1000ක් දෙන්නම් කිව්වා. ඒක අපු ස්ථීර කරා බජට් එකේ. ඒ දා දෙන්න ක්‍රමය ක්‍රමසා විදිය රජය හොයලා කම්පැනි කරට කතා කරලා වැඩේ කරලා රුපියල් 1000ක් දෙන්න ඕනේ. මේක අපිව සම්බන්ධ කරන්න බෑ. අපි එයාලා වේජස් බෝඩ් එකේ දුන්නොත් එකයි නැත්නම් ටී බෝඩ් අරන් දුන්නොත් හරි කමන්න නැත්නම් වෙනවරි අඩු පොලියට ණයක් දීලා ඒකට දුන්නොත් ඒක කමක් නැහැ. අපිට ඕනේ රුපියල් 1000ක් ජනවැරි 1 වෙනිදා දෙන්න කියපු රුපියල් 1000ක් පෙබ්‍රුවරි මාස 10 වෙනිදා දුන්නේ නැත්නම් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට මබයි. මන්ත්‍රීතුමනි දැන් ඔබ 2016 දී ඇති කරගත්ත සාමූහික ගිවිසුම තමයි 2019 අවුරුදු 2 පැනලා සැලකිය යුතු කාලයක් ඕක සාකච්ඡා කරමින් ගියා. ඒ වෙලාවේ හිඟවැටුප් ලැබුණාද? ලැබුණේ නැහැ. ඒකත් ලැබුණේ. මම ලොකු සම්පූර්ණ විරුද්ධ වුණා. මම එතකොට ඒකට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. සම්පූර්ණ ඒකට විරුද්ධ වුණා. විරුද්ධ වුණා අවුරුද්දක් ඇද ගිහිලා ඒකත් පාඩු වුණේ මම අහිංසක වතු කර ජනතාව. ඒ අවුරුද්දක් හිටියේ තමුන්නේ ඒ කලෙක්ටර් ඇග්‍රීමන්ට් එකේ තියෙන ඒ වැඩි ගාන පඩිත් තමුන්නේ. පාඩු. ඒක නිසා මේ රටේ ජනතාව අශෝක් මහත්මයා කියන්නේ මේ රටට ආදරය කරලා වැඩ කරන වතු කර ජනතාව තව එක්කුත් තේරුම් ගන්න ඕනේ. කවුරුත් හිතන්න බෑ වතු කර ජනතාව දෙමළ කට්ටිය විතරක් කියලාවලා. රත්නපුර, කෑගල්ල, දෙනියාය, මතුගම, ඉංගිරිය මේක ඔක්කොම 100%ක් සිංහල කම්කරු. නුවරඑස බදුල තමයි 80ක් තමිල් කම්කරු 40ක් දෙමළ කම්කරු. ඒක නිසා කවුරුත් මම පාර්ලිමේන්තුවේ සමහර මැති ඇමතිවරු මේකට තේරෙන්නේ නැතුව, දන්නේ නැතුව කතා කරා. මම ඔක්කොම අහගෙන හිටියා. එතකොට ඒක වැරදි. ඒ වචන අයින් කරගන්න ඕනේ. වතු කම්කරු තමිල් කට්ටිය විතරක් නෙවෙයි. මේක සිංහල කම්කරු අපේ සහෝදර සිංහල කම්කරුත් අපි කම්කරු නායකයෝ. අපි කම්කරු නායකයට අපේ ජාතිවාද නැහැ. අපි දෙමළ සිංහල ඔක්කොමඩත් අපි කම්කරු නායකයෝ. ඒ යූනියන් එක බලනකොට මම ඊයේ පෙරද ඔක්කොම මම හිටියේ දෙනියාය ගහල්ල පැත්තේ මතුකම ඉංග්‍රීසි. ඔක්කොම සිංහල කම්කරු මත කටුපොල්. කටුපොල් කියන්නේ සෞඛ්‍ය සම්බන්ධ හරි ප්‍රශ්නක් තියෙන තරම්. බොහොම මාරු එකට වැඩ කරනවා. ඔබතුමා මතු කරන මේ කටුපොල් වගේ මොකද දැන් අපි පඩිපාලක සභාවට ගියොත් රුපියල් 1000 ගන්න පඩිපාලක සභාවක් තියෙනවා එකක් තේ කර්මාන්තයට අදාළව. තව පඩිපාලක සභාවක් තියෙනවා රබර් කර්මාන්තයට අදාළව වෙනම පාලක සභාවක් තියෙනවා. හැබැයි කටුපොල් වලට තියෙනවද පාලක සභාවක්? පාලක සභාවක් නැහැ. වේජස් බෝඩක් නැහැ. හොඳ ප්‍රශ්නයක් වුත් මේ. කටුපොල් වලට වේජස් බෝඩක් නැහැ. මම කිව්වා පාර්ලිමේන්තුවේ කතා කරා. මම ළඟදී මේ ඊයේ පෙරේද අපේ කම්කරමතුමාට කිව්වා සර් නෝ වේජස් බෝඩ් for the palm tree නැහැ කියලා. එතකොට මේ වැස්ස කාලට දළු පොඩක් හොඳට මෙයා කරා. වැස්ස කාලට රබර් කිරි ඩවුන් වෙනවා. අවුව කාලට රබර් අරියනවා වැස්ස මේ දළු අඩු වෙනවා. ඒ කියන්නේ කවුරුත් මේ දෙයයන් ආංශයටවත් බෑ නිකන් තීන්දුව කරලා මේ දෙන්න පුළුවන් මේව අඩු කරන්න පුළුවන් රුපියල් 100 කතාව 700 ඉඳලා ඒක තමයි 700 මාසයක් ලැබෙන්නේ එතකොට අවුව කාලට. මේ ප්‍රශ්න ඔක්කොම ප්‍රැක්ටිකල් ද මගේ වයස තමයි මගේ බලපුරුද්ද මේ වතු වංශේ. ඒ නිසා මම දන්නවා. මම ඉපදුනම තේ වතු බැද මම දන්නවා මේ ප්‍රශ්නේ. ඒ නිසා මේක බේසික් සැලරි එකක්. ඊට වඩා ඉන්සෙන්ටිව් දෙන්න වැඩ කරොත් එයාලගේ වැඩ පිළිවෙල අනුව
ඒ රට මේ ඉන්සෙන්ටිව් දෙන්න පුළුවන්. රුපියල් 1000ක් බේසික් සැලරි එක දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච එක අපි ජනවාරි 1 වෙනිදා අතර දීලා මේ ශ්‍රේෂ්ඨය ආරක්ෂා කරන්න කොච්චර දේවල් කරනවා. ලෝකේ මේ රටේ සංවර්ධන. ඒතකොට මේ ශ්‍රේෂ්ඨය ආරක්ෂා කරගන්න මේ වැඩ පිළිවෙල කරන්න පුළුවන්. එහෙම කියලා කම්පැනි ඔක්කොම වැඩ කරොත් නෙවෙයි. කම්පැනි කට්ටිය සමහර කම්පැනි හොඳට කරගෙන යනවා. එයාලා ඔක්කොම ශක්තිමත් කරලා පාඩු වෙන කම්පැනිට කරන්න පුළුවන් දේවල් දීලා අපිට උදේ පාන්දර වැඩට ගියාන් පස්සේ අපිට කියනවා ආවලාවල් වැඩේ කරන්න එතකොට තමයි එදා නම කියලා. අපි ආවලාවල් වැඩ කොටස කරොත් තමයි එදා නම හම්බෙන්නේ. මාස අන්තිමට අවුරුදු අන්තිමට අපි පාඩුවෙන් දුවනවා ඔයාලට මේ සල්ලි ගෙවන්න බෑ කියලා කිව්වනම් something wrong with the management. අපේ වැරද්ද නෙවෙයි. ඒ සුරේෂ් මන්ත්‍රීතුමනි දැන් අගමැතිතුමත් මේ කතාව කිව්වා. ඒ කියන්නේ වතු නිසිලෙස කළමනාකරණය නොකරන සමාගම් සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙයි කියලා. හැබැයි මේ මොහොතේ ඔය වතුවල හිමකාරීත්ව සම්බන්ධ ගිවිසුම් අලුත් කරන්න ගියොත් මේකට වෙනත් රටවල් වෙනත් බලපෑම් මේක ඒ වැඩේට යන්න සුදුසු වෙලාවක්ද? නෑ අපි ඒකට කැමතිත් නෑ. මම කියන්නේ මම කියනවා දැන් කම්පැනි 22කින් කම්පැනි කීපයක් හොඳට කරගෙන යනවනේ. එතකොට මේ මම පළවෙනි ගිවිසුමෙන් තියෙනවා එග්‍රීමන්ට් එකකින් ට්‍රෙසරි එකකින් සෙක්‍රටරි මහාභාණ්ඩාගාර ලේකම්තුමාට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් PMMD කියලා ඩිවිෂන් එකක්. ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් මොනිටරින් ඩිවිෂන් කියලා. මේ ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් මොනිටරින් ඩිවිෂන් එක මොනිටර් කරන්න ඕනේ. මේ රටේ දේපොළ මේ රටේ දේවල්. එතකොට කෙලේ කරන්න බෑ. ව්‍යවහාර කරන්න තු අතාරින්න බෑ. ෆැක්ටරි වාන්න බෑ. තේ කර්මාන්තශාලා ටික ඔක්කොම ගොඩක් වහලා. ඒවා වාන්න බෑ. ඒ ඔක්කොම සුපර්වයිස් කරන්න ඕනේ. ඒක සුපර්වයිස් කරන්න මේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශත් මේ වගේ මේ ට්‍රස්ට් එක මහාභාණ්ඩාගාරත් එකතු කරලා ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක එයාලගේ කම්පැනි කාර්යාලවල තියෙන ඒවා කරලා තිබුණා මේ ප්‍රශ්නේ නෑ. මොනවද නැත්තේ? වතු වලින් ඇදෙන්න දේවල් මොකද? මේ සිලෝන් ටී එකටනේ සුද්ධ රටේ ඉඳලා ආවේ. සිලෝන් ටී එක රෙකග්නයිස් කරන. ඒතර මේ රටට ලිපිනේ දීපු ජනතාව, වතුකර ජනතාව සිලෝන් ටී කියලා. රබර් පාම් ටී කියලා දැන් මෙනික් තියෙනවා. දැන් පොල් තියෙනවා, තේ තියෙනවා, රබර් තියෙනවා. සියලු දේම තියෙනවා. ඒ නිසා මේක හරියාකාරට කළමනාකරණ කරලා අරියාකාර ලයින් එකට දුන්නා නම් මේ පාඩු වෙන්නේත් නැහැ කම්පැනි රුපියල් 1000ක් ගෙවන්නක අමාරු වෙන්නේකුත් නෙවෙයි. සුරේෂ් මන්ත්‍රීතුමනි බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මගේ වතුකර ජනතාව වෙනුවෙන් මේ අවස්ථාව දීපු සම්බන්ධ ඔබතුමාට සහ ඔබතුමාගේ ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා.